මැනේජ්මන්ට් ලෙසන් එකේ ගිය සතියේ කතා කරපු ලෙසන් එකට සමගාමීව ඔයගොල්ලෝගේ මිනිස්සුන්ගේ මේ ඉවලුවේෂන් එක ගැන පොඩ්ඩක් කතා කරන්න හිතුවා. මේ වගේ ඉමේජස් කීපකින් ඉවලුවේෂන් එක කියන්නේ අපේ ශිෂ්ටාචාර වශයෙන් අපි දිනු වෙලා අද වෙනකොට මානව පරිණාමය වුණේ කොහොමද කියන එක කන කතා කරනකොට ඉතින් ලෝකේ බොහෝ සැකයක් තියෙනවා, අදහසක් තියෙනවා. මාළුවෙකුගෙන් ජලජ ජීවියෙකුගෙන් ඇති වුණා කියන එක. මේ අවශ්‍යතාව වලට තමයි මේක වැදගත් වෙන්නේ. අපි කතා කරන්නේ මැනේජ්මන්ට් වලදී ඔයගොල්ලන්ට කතා කරලා තිබුණා කළමනාකරණය කියන්නේ නිසිලස කරන දේ කිරීම. ඒ වගේම කළමනාකරු කියන්නේ නිසිලස කරන දේ කරන්න. මේ කළමනාකරුවෙකුට නිසිලස කරන දේ කිරීමට හොඳ සංවිධාන ව්‍යුහයක් තියෙන්න ඕන. ගෙදර වුණත්, තමන්ගේ ඉන්න ආයතනයේ වුණත්, තමන් යන ගමනක් බිමනක් යනකොටත් ඒක හොඳ සංවිධානයක් තියෙන්න ඕන. අපි කැමති නෑ කවුරුත් බයිනවට, ගහනවට, තරහ වෙලා ඉන්නවට, අල්ලපු ගෙදර කට්ටිය කෑ ගහනවා නම් තමන්ගේ වටේ ඉන්න කට්ටිය ඇත්තටම ඩෝප් එක දාගෙන හවසට සින්දු දාගෙන ටීවී රේඩියෝ දාන කැසට් දාන නටනවා නම් අපි කැමති නැහැ. අපි කැමති සාමකාමී පරිසරයක ඉන්න. ඒතර මිනිසුන්ගේ එක එක ජීවන රටා තියෙනවා. අපිට වෙනස් කරන්න බෑ. ඒ ජීවන රටා අනුව තම තමන් හැසිරෙන විදිහ වෙනස්. ඉතින් මේවා පරිණාමීය වෙනස්කම්. ඒතර අපිට තියෙන අවශ්‍යතා ටික අපි කුටුම්බයක් ඇතුලේ ෆැමිලි එකක ගෙදරක කාමරයක් ඇතුලේ භුක්ති විඳින්න තමයි මිනිස්සු කැමති තියෙන්නේ. ඔයත් එහෙමයි මමත් එහෙමයි. අපි මිනිස්සුන්ගේ කරදරකාරී ජීවිතත් එක්ක අපි එකට ගැටෙන්න කැමති නැහැ. මිනිස්සු කාලාන්තරයක් තිස්සේ මං කිව්වේ සසරේ ඇවිදගෙන යනවා. සසරේ ඇවිදගෙන යනකොට සසර කියන එක අහුනේ බුදුරජාණන් වහන්සේ විතරයි. වෙනත් විද්‍යාඥයෙකුට තාම සසර අහුවෙලා නැහැ. නමුත් ඔහු පරීක්ෂණ කරලා මිනිස්සු පරිණාමය වුණා කියලා හොයාගෙන තියෙනවා. කොහොමද පරිණාමය වෙලා තියෙන්නේ? දැන් බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව නම් විනාශ වෙනවා. ඒක කාලෙක මුළු ලෝකෙම විනාශ වෙනවා. ලෝකෙ විනාශ වෙලා ආය පාරක් ලෝකෙ අලුතෙන් පටන් අරගෙන ආයෙත් මිනිස්සු හට ගන්නවා. ඒක වෙන කතාවක්. ඒක සිද්ධ වෙන්නේ මිනිස්සු සියල්ල මේ ලෝකෙන් තුරන් වෙලා යනවා, අතු ගෑවිලා ඇති වෙලා යනවා. ඊට පස්සේ දිව්‍ය ලෝකවල බ්‍රහ්ම ලෝකවල ඉන්න දෙවිවරුන් බ්‍රහ්මයන් තමන්ගේ ආයු කාලය අවසන් වෙලා මනුස්ස ලෝකයට ඇවිල්ලා නැවත වතාවක් මනුස්ස ජීවිත ගත කරනකොට තමයි මේ ජීවියා බෝ වෙන්නේ. නමුත් විද්‍යාඥයන්ගේ මතය ටිකක් ඊට වඩා වෙනස්. ජලද ජීවියෙක් ජලද සතෙක් ආශ්‍රිතව ඇමීබාව වගේ ඒක ශෛලික සතෙක් කරහා මේක සිද්ධ වුණා කියලා තමයි ගොඩක් රට හොයාගෙන යන්නේ. ඒ කොහොම වුණත් ඒ සොයා ගැනීම තුළ අපි ඒ පැති දෙක ගැනම හිතමු. නමුත් අපි දර්ශනානුකූල බුදුරජාණන් වහන්සේ කියපු දෙයක් වෙනස් වෙලා නැහැ. කොයි වර්තනක වෙනස් වෙන්නෙත් නැහැ. තවත් බුදු කෙනෙක් විතරයි ඒක වැරදි නම් වැරදි කියලා කියන්න පුළුවන්. තව කාටවත් ඒක වැරදි කියලා කියන්න බෑ. නමුත් විද්‍යාඥයන්ගේ ඇසට ඒක හසු වෙලා නැහැ. මොකද කියන එක. ඒත් මං කියදා මේ මයික් ඔන් කරගෙන හිටියා ඉන්න කට්ටිය ප්‍රදීප් කියන එක්කන 136 කියන එක්කන මයික් එක ඔන් කරගෙන ඉන්නවා. එපා යට තේරෙන්නේ නැහැ. ගෙදරට මේ මොකද්ද බලනවා ටීවී එක මෙහෙ මයික් ඔන් කරගෙන ඉන්නවා. අද වීඩියෝත් ඔෆ් කරගන්නවා. සමහර අය වීඩියෝත් ඔන් කරගෙන ඉන්නවා. මම දන්නවා වෙන වෙන වැඩ කර කර ඉන්නේ කියලා. එතකොට ඒ දේශන පිහිටන්නේ නැහැ කියන එකත් මම ඔයාලට කියලා තියෙනවා. ඒ නිසා ඉතින් මේවා කරගන්න. මට ඔයගොල්ලෝ ලංකාවේ හතර දික් භාගෙ ඉන්න ඔයගොල්ලෝ කියන බලාගෙන ඉන්න බෑ. සම්මාතේ මේ වැඩේ තියෙන. විභාග ෆේල් වෙයි එතකොට. එහෙම නැත්නම් මේක ඇතුලේ ඉන්න නැතුව කල්ලාතුවම අයින් වෙලා නිකන් ඉන්න. මොකද තේරුමක් නැහැ. ඔයාලා විභාග ෆේල් වෙලා සර්ටිෆිකේට් එකකුත් නැහැ. මොකුත් නැතුව ඔයාලට ඔහෙ ඉන්න වෙනවා. රයිට් මගේ සිග්නල් ප්‍රශ්නයක් ආවා. ඒ නිසා කට් වුණා. මම හිතන්නේ දැන් ඔයාලට මාව සම්බන්ධ වෙලා ඇහෙනවා. එතකොට
මං කිව්වේ මේ ඉවලූෂන් එක මේ විදිහට සිද්ධ වුණා කියලා. මෙහෙම ගිහිල්ලා හෝමෝ නියන්ඩර්තාල් මේ වානරයෝ වෙලා ගින්දලා හෝමෝ නියන්ඩර්තාල් හෝමෝ ඉරෙක්ටස් හෝමෝ සැපියන් කියන මානවයා බවට පත් වෙනවා. පිරිමි පුජ්‍යලෙක් මේ වගේ හැදෙනවා. කාන්තාවක් මේ වගේ නිර්මාණය වෙනවා. ඉතින් මේ වගේ රූප සටහන් කීපයක් වට බලන්න දෙන්න පුළුවන්. ඒ රූප සටහන් බලලා පොඩි අවබෝධයක් ගන්න. ඉතින් තවත් ඒ වගේ රූපයක් කොහොමද මේ ගල් යුගයේ ශිලා යුගයේ ඉඳලා මිනිස්සුන්ගේ අවශ්‍යතාව වැඩි වෙන්න මේ සංවිධානයක තියෙන අවශ්‍යතාව වැඩි වෙන්න කාන්තාවක් නිර්මාණය වුණේ කොහොමද කියන එක කඳ කෙලින් තියාගෙන ඍජුව ඉන්න කාන්තාවක් මේ කාන්තාව දිහා බලනකොට අපිට පේනවා කඳෙහි ඇදවීමක් කුදුවීමක් තියෙනවා කියලා. දැන් හැබැයි මේක නැවත වතාවක් වෙමින් පවතිනවා. දැන් කාන්තාව ඍජු වෙලා නැහැ කුදු වෙලා වගේ තමයි සමාජය ඇතුලේ ඉන්නේ. මොකද දැන් අපි අවශ්‍යතා ඉෂ්ට කරගන්න ක්‍රමය වෙනස්නේ. දැන් බෙහෙත් වර්ග අරවම පාවිච්චි කරලා ශරීර වෙනස් වෙලා තියෙන්නේ. දැන් කුරක්කම් ගල නැහැ, දෙමෝලේ පිටි කොටන්න නැහැ, මිරිස් අඹරන්න නැහැ, කල උකුලේ තියන වතුර ගේන්න නැහැ. ඒ නිසා ගොඩාක් වෙනස්කම් සිද්ධ වෙලා. මිනිස් අවශ්‍යතා මම මේ කතා කරන්නේ. අවශ්‍යතාත් එක්ක අපි ගිය සතියේ කතා කරා කොයි විදිහටද අවශ්‍යතා තෘප්තිමත් කරගන්නේ භාණ්ඩ හා සේවා වලින්. ඒ භාණ්ඩ හා සේවා වලින් සමහර ඒවා නොමිලේ හම්බ වෙනවා, සමහර ඒවා මිලක් ගෙවලා ගන්නවා. ඒ වගේම නිෂ්පාදනයක් වෙන්නේ කොහොමද කියලා අපි පහුගිය දවසේ කතා කළා. මේ දිනෙත් ඒ වගේ පරිණාමයේ වෙච්ච කාන්තාවක් මේ දිනේ තවත් ඒ වගේ පිරිමි පරිණාමයක් වුණ විදිහ පිරිමින්ට දැන් අදවාලා පේනවා මෙහෙම එලා හොඳ ඍජු ශරීරයක් කෙලින් ශරීරයක් තියෙන පුජ්‍යලියෝ බිහි වෙලා ඒගොල්ලෝ හොඳ ඇඳුම් ඇඳලා මහත් වූ වගේ කලිසංකාමී සඳලා පස්සේ මොකදලා තියෙන්නේ බඩවල් ඇවිල්ලා ළමයි හම්බෙන්න වගේ වෙලා වර්තමානුවට ඉන්නේ අද බාන්න ඕන තරම් සමාජෙ ගිහිල්ලා මෙහෙම වෙලා ඒ කියන්නේ මිනිස්සුන්ට තමන්ගේ පාලනයක් නැති වෙලා ජීවිතේ මේ විදිහට අඳුරේ ආතපත ගාගෙන නැගිටගෙන ආපු මිනිස්සුන්ට වෙච්ච දේවල් මිනිස්සුන්ගේ අවශ්‍යතාවද මිනිස්සු තෘප්තිමත් කරගන්නේ වෙනස් ක්‍රමයකට කියන එකයි මම ඔතනදී ඔයාලට කියන්න යන්නේ මේ පින්තූර දිහා බලනකොට තව දෙයක් වෙන්නේ මේ පින්තූරෙත් කොයි විදිහටද මේ හැදුනේ කියලා අද වෙනකොට මිනිස්සු රොබෝටික් වෙලා සාමාන්‍ය බිම දිග බඩා ගාගෙන ආව සතා නැගිටලා රෙදි ඇඳගෙන ආයුධ අතහැරලා රස්සාවකට යන මට්ටමට ඇවිල්ලා ප්‍රොෆෙෂනල් වෙලා කියන්නේ වෘත්තීය මට්ටමට ඇවිල්ලා ඒක රොබෝවරෙක් වෙලා රොබෝලෙක් වෙලා අද වර්චුවල් වෙලා ඉන්නේ අද මිනිස්සු නැහැ මිනිස්සු වෙන අය පාලනය කරනවා එතෙන්ද එනකන් ඇවිල්ලා කාන්තාවත් ඒ වගේ මෙහෙම ඇවිල්ලා ඊතල යන මිනිස්සයාට පන්දම අල්ලපු කාන්තාව ඒ වගේම අද රොබෝවරෙන් වෙලා රොබෝවරියන් වෙලා වර්චුවල් වෙලා. ඒතර අද මිනිස්සු පාලනය කරන්නේ යන්ත්‍ර මගින්. ඒක තමයි මේ රූප සටහන් වල පෙන්නලා තියෙන්නේ. මේවාලා හොඳට දකින්න ඕන අත්දකින්න ඕන අපි මැනේජ්මන්ට් ඉගෙන ගන්න නිසා මැනේජ්මන්ට් වල විවිධ පැතිකඩයන් වලගේ S2කට දැකලා තියෙන්න ඕන. තව එක්කෙනෙක් මයික් එක ඔන් කරගෙන ඉන්නවා ටීනා මයික් එක ඔෆ් කරගන්න. ටීනාට ඇහෙනවද මං කියන එක? ටීනා කරුණාකරලා මයික් එක ඔෆ් කරගන්න. දැන් ඊළඟ වතාවේ මේ ඇහෙන්නේ නැතුව වගේ ඉන්න අය මම අයින් කරනවා මේකෙන්. ටීනාට මම දැන් කීප එක ඇහුන්නේ නැද්ද? ටීනා මම හිතන්නේ ෆෝන් එක ළඟවත් කම්පියුටර් ළඟවත් නැතුව ඇති ටීනා කොහට හරි ගිහිල්ලා ඇති මේවා තියලා. හැබැයි ටීනාගේ ගෙදර කට්ටිය කතා කරන අහෙන අපිට. ඊළඟ වතාවේ මම මෙහෙම වුණොත් එයා මෙතනින් අයින් කරලා දානවා අයින් දෙන්න නැති වෙන්නේ. මොකද අපිට කරදරයක් ලෙසන් එක යන්න බෑ. දැන් මම මැනේජ්මන්ට් උගන්වද්දී ඇතරම ඔළුව නැති මිනිස්සුන් නම් මැනේජ්මන්ට් ලෙසන් එක අහගෙන ඉන්නේ වැඩක් නැහැ. ලංකාවේ කොහේ හිටියත් ඔළුව තියෙන්න ඕනේ එයාට ඒක අහගෙන ඉන්න. එහෙම නැත්නම් ලෙසන් වලට එන්නේ නැතුව මේ වැඩසටහනෙන් අයින් වෙන්න ඕනේ. මොකද අපිට කරදරයක් අනිත් අහගෙන ඉන්න ළමයි කණ්ඩායමට කරදරයක් එක එක්කෙනා මයික් ඔන් කර දඟලනකොට. සමහරවිට සිහි නැහැ ඉන්න තැන. සමහරවිට ඇඳේ නිදාගෙන වීඩියෝ කොන් කරනවා. එහෙම දෙයක් වෙලා තියෙන්නේ. කරන්න දෙයක් නැහැ. අන්ධ තත්ත්වයටපත් වෙලා අන්ධානුකරණයට ලක් වෙලා මිනිස්සු අනුන්තයව අනුකරණය කරන තමන් කවුද කියලා දන්නේ නැහැ. දැන් මේ තියෙන මේ වගේ අවස්ථාවක් තව කොයි විදිහටද මේ තරුණ කුඩා ලදරු වියේ සිට මිනිසුන්ගේ පරිණාමයේ ලදරු විය ළමා විය ඊළඟට තරුණ වියට පැමිණෙනවා වැඩිහිටි වියට පැමිණෙනවා මැදි වියට පැමිණෙනවා මහලු වියට පැමිණලා අවසානයේ දෙපයින් යන්න බැරි තැනටපත් වෙන. මෙතෙන් මේ අපිට වෙන දේවල්. අපි ඉතාලියට අපි මහා මේ බොහොම දැන් නම් හොඳ ශක්තිමත් තරුණ තරුණියන් අපිට ආයේ මේට වඩා දෙයක් නැහැ කියලා නෑ අපි කොම්මෙතෙන්පත් වෙනවා.
මේ ටික මට පෙන්න ගන්න ඕනකම තිබුණා මේ පාඩම ඇතුළේදී. සමන් ඔන්නේ රූප සටහන් ටික පෙන්නුවාට හොඳට මානසික හොඳ චිත්ත ප්‍රකෘතිතාවයකින් යුතුව තමන්ගේ ගමනේ යන්න. එතකොට ඔයාලට පුළුවන් හොඳ දෙයක් කරගන්න. එහෙම නැත්නම් ඔයාලට හොඳ දේවල් කරගන්න බැරි වෙනවා. ඔයා හොඳ දේවල් වලින් පලා ගියපු හොඳ දේවල් ඔයාගේ පස්ස දොරින් පෑල දොරින් පලා ගිහිලා තියෙනවා. ඔයා හැම වෙලේම අනුන්ගේ අනුකරණය වෙච්ච භාණ්ඩයක් වෙයි. මැනේජ්මන්ට් උත් ඉගෙනගෙන මං වගේ ගුරුවරයෙක් ඉගෙන ගන්නවා කියපුවත් ටිකක් මේට වඩා වෙනස් වෙන්න ඕන. මම පතක ගව් ගන්නන්නේ නැහැ. පැටියෝක ගව් ගන්නන්නේ නැහැ. මම ඉතින් ඔන්ලයින් උනත් කියන්න තියෙන දේ කියනවා. බැරි මිනිස්සු වහාම යන්න මේකෙන් කියලා. තේරුමක් නැතුව මේක ඉඳලා වැඩක් නැහැ. ඒ නිසා මයික් ඔන් කරගන්න කට්ටිය එහෙම මට ඇත්තටම එච්චර දිරවන්නේ නැහැ. ඒකට සමහරවිට මයික් එක ඔන් කරන්න ගියම ඔන් කරන්නේ නැති වෙලාවට ඔය බොරුවට ඔන් කරගෙන ඉන්නවා. Tamanට මතක නැහැ කොහෙද ඉන්නේ කියලා. හොඳට ඉන්න මේක ඇතුලේ. right organization කිව්වේ මිනිස්සුන්ගේ අවශ්‍යතා තෘප්තිමත් කරන්න භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන්න ඕන. ඒ වගේම සමහර ඒවා නොමිලේ හම්බ වෙනවා. සමහර ඒවා නිෂ්පාදිතයන් බවට පත් වෙනවා කියලා අපි කිව්වා. මේ තියන්නේ needs for living කියන චක්‍රය. මේ ටියුටෝරියල් එකේ 11ක් 8ක් තියෙනවා. මම මේක ඒවල ඇති. මේක print out කරගන්න පුළුවන් වෙච්ච පළවෙනි අවස්ථාවේ print out එක ගන්න. මේක ටිකක් අඳුරු පැහැයෙන් තියෙන්නේ ඔරිජිනල් මට්ටමේ නැහැ මේක. කැම්පස් එක වහලා නිසා මට ඒවා ගන්න බෑ. මල් ළඟ තිබුණ එකක් මේ දීලා තියෙන්නේ. එනිසා ඒව ගැන හිතන්න එපා. ටියුටෝරියල් එක ගන්න. අලුතෙන් ඇවිල්ලා ඉන්න ළමයි කීප දෙනෙක් ඒගොල්ලොත් මේ ටියුට් එක Tamanට හම්බුනේ නැත්නම් ඒ කියන්නේ පස්සේ ගෲප් එකට ඇඩ් වුණා නම් මේ මම දානේව හම්බෙලා නැහැ. ඒගොල්ලෝ Tamanට මේ හම්බෙලා නැති ටියුට් මම හැම එකක්ම කිව්වා ආය පාරක් ඉල්ල ගන්න. නැත්නම් ස්වභාවික වස්තුවක කිසියම් ස්වභාවික වස්තුවක තත්වයේ ස්ථානයේ ගුණය වෙනස් කිරීමේ අලුත් දෙයක් හැදෙනවලු. ඒකලු නිෂ්පාදනය. නිෂ්පාදනයක් අපිට අත්‍යවශ්‍යයි. අපි දැන් කතා කරා නිෂ්පාදන ගැන, පාරිභෝජනය ගැන, විකුණුම්කරණය, අලෙවිකරණය ගැන, පරිගණක නිසා මේවා ලේසි පාසුලා තියෙනවා ගැන කතා කරා මේ ඉස්සලා පාඩමවලදී. එහෙනම් අපි උදාහරණයක් නිෂ්පාදනය කරන්නට කියනවා කොහොමද වළං හදාගන්නේ කියලා. වළං හදනකොට මැටි කැලණියෙන් ගේන්න ඕන කියලා අපේ ජනප්‍රවාදය තියෙනවා. කැලණි මැටි තමයි වළං වලට හොඳ කියලා. ඉතින් අපි ඒක නිසා ඒක උදාහරණේ දාලා ලොරි වල ගෙනල්ලා පදම් කරලා, තලලා, පොඩි කරලා, වතුර දාලා, සකපෝරු දාලා අඹරලා අමු වළං හදාගෙන අමු වළං හදාගෙන ඒක අමු වළං අපිට පාවිච්චි කරන්න බෑ. පෝරණුවක දාලා අර ගඩොල් පුච්චනවා වගේ උළු පුලුස්සනවා වගේ පුලුසා ගන්නවා. පුලුසාගෙන අවසානයේ ඒවා එළියට අරගෙන වළං කියලා පාවිච්චි කරනවා. කොරහා, මුට්ටිය, ඇතිලිය ඊළඟට ඒ වගේ විවිධ නම් දාලා බුරුලේත්තුව කියලා තම තින්තකුත් දාලා මල් වැලකුත් දාලා පාවිච්චි කරනවා. ඒක අවසාන නිෂ්පාදනය. ඒක තමයි වළං ලෙස භාවිතයට ගන්න. මැටි කියන්නේ ස්වභාවික වස්තුවක්. පොළොවේ තියෙන මැටි ඒකේ ස්වභාවය වෙනස් කළා, ඒකේ ස්ථානය වෙනස් කළා, ඒ වගේම එහි තත්ත්වය වෙනස් කළා අලුත් භාණ්ඩයක් හදාගත්තා. ඒක නිෂ්පාදනය කියලා කිව්වා. ඒතර අපි බලනවා මේ නිෂ්පාදනයේට තියෙන්නේ මොනවද කියලා. නිෂ්පාදනයේට තියෙනවා නිෂ්පාදන සාධක. නිෂ්පාදන සාධක පහක් කතා කරනවා. The man used following factors for production. නිෂ්පාදන සඳහා නිෂ්පාදන සාධක පහක් තියෙනවා. land නිෂ්පාදනය කරන භූමියක් තියෙන්න ඕනේ. ඒ වගේම labor ශ්‍රමය, ඒ වගේම capital ප්‍රාග්ධනය, ඒ වගේම the enterprise ව්‍යවසාය, marketing. නම් land කියන්නේ භූමිය. නිෂ්පාදනයක් වෙන්න භූමියක් තියෙන්න ඕනේ, බිමක් පොළොවක් තියෙන්න ඕනේ. labor ශ්‍රමයක් මිනිසුන්ගේ වෙහෙසක් තියෙන්න ඕනේ. මිනිස්සු වෙහෙස මහන්සිලා මේ නිෂ්පාදනයට දායක වෙන්න ඕනේ. capital කියන්නේ ප්‍රාග්ධනය. ඒ කියන්නේ කිසියම් මූල්‍ය ධනයක් තියෙන්න ඕන. මුදලින් යෙදූ නැත්නම් මුදලින් ආයෝජනය කරපු දේවල් තියෙන්න ඕන. යාන වාහන, ගේ දොරවල්, ඉඩ කඩම් මේ වගේ දේවලුත් ප්‍රාග්ධනයට අයිති වෙනවා. The enterprise ව්‍යවසාය. ව්‍යවසාය කියලා කියන්නේ මේ වැඩසටහන කරවන කෙනා. වැඩසටහන මෙහෙයවන කෙනා. කළමනාකරු නෙවෙයි ව්‍යවසායකයා කියලා කියන්නේ. නව නිර්මාණකරුවෙකුට කියනවා ව්‍යවසායකයා කියලා. මාකටිං අලෙවිකරණය. අලෙවිකරණය කියලා කියන්නේ භාණ්ඩයක් නිෂ්පාදනය කරගන්න පහසු වෙන්න පාරිභෝගිකයාගේ අවශ්‍යතා හඳුනගෙන භාණ්ඩය නිෂ්පාදනය කරලා විකුණන තැනට අපි කියනවා අලෙවිකරණය කියන්නේ. අලෙවිකරණය කියලා කියන්නේ විකිණීමේම නෙවෙයි. විකිණීම කියන්නේ සේල්ස් කියන එක. වරද්ද ගන්න එපා. විකිණීමයි අලෙවිකරණයයි දෙකක්. එතකොට අපි මේක අපි දැන් අර කැලණියෙන් මැටි ගෙනපු උදාහරණයට දාලා බලනවා. කැලණියෙන් මැටි ගෙනල්ලා පදම් කරලා අමු වළං හදලා පොරණු දාලා පුලුස්සලා අපිට පිලිස්සු වළං ගන්න පුළුවන්. අපි කොහොමද බලනවා භූමියේ ආදේශ කරගන්නේ? භාග ප්‍රශ්න දැහුවොත් ඔයාලට උත්තරය දෙන්න පුළුවන් වෙන්න ඕන. දැන් කැලණියේ මැටි තියෙන බිම පොළව, මැටි හැදිච්ච පොළවට අපි කියනවා භූමිය කියලා. ඒ වගේම ඒ මැටි පටවගෙන එන ලොරිය එන්නේ බිම දිගේ. ලොරි හරි ට්‍රැක්ටර් වල හරි ගෙනකොට බිම දිගේ එන්නේ. පාර කියන්නේ බිමනේ, උඩින් යන්නේ නැහැ. ඒකත් එහෙනම් මොකද්ද? භූමිය.
මේ මැටි ගෙනල්ලා බාලා තියෙන ලොරි වලින් ගෙනල්ලා බාන තියෙන තැනත් භූමිය. ඊට පස්සේ ඒක අමුවලන් හදන තැන පුලුස්සන පෝරණුව නැවත විකිණීම සඳහා තියෙන කඩය පොළ ඒ හැමතැනම භූමිය. එහෙනම් භූමිය කියන එක විශාල පරිසරයක්. මතක තියාගන්න ඕන භූමිය කියන්නේ නිකන් වචනයක් නෙවෙයි නිෂ්පාදනයට දායක වන ලේබර් ශ්‍රමය අර කැලණියේ මැටි ගේන්න ලොරියට පටවන්න පළවෙනි උදළු තලයේ ගහපු මිනිසයාගේ ඉඳලා ලොරියේ පටවගෙන ඇවිල්ලා ඒකේ ඉන්න ඩ්‍රයිවර් බාන කට්ටිය වතුර දාලා මේක පොඟවන කට්ටිය ඊට පස්සේ මැටි යන්න කට්ටිය සකපෝරුවේ දාන කට්ටිය අමුවලන් හදපු කට්ටිය පෝරණුවට ඇදපු කට්ටිය පුලුස්සපු කට්ටිය පෝරණුවෙන් බාපු කට්ටිය වෙළඳ පොළට අරන් යන්න විකුණුම සඳහා ඉදිරිපත් කරපු මේ සියල්ලම ශ්‍රමය. එහෙනම් ලේබර් කියන්නේ මහා විශාල එකක්. ශ්‍රමයට හැම වෙලෙම මිලක් තියෙනවා. කැපිටල් ව්‍යාපාරයේ අයිතිකරු විසින් ව්‍යාපාර විශේෂ යොදවන ලබන මුදල් සහ මුදලින් මැනිය හැකි සියලුම දේවල්. කැපිටල් ව්‍යාපාරයේ අයිතිකරු විසින් ව්‍යාපාර විශේෂ යොදවන ලබන මුදල් සහ මුදලින් මැනිය හැකි සියලුම දේවල් ප්‍රාග්ධනය. සල්ලි මං වළං ව්‍යාපාරය කරනවා නම් මම ලක්ෂ 50ක් දානවා සල්ලි වලින්. ඒ වගේම මම බැංකුවෙන් ලක්ෂ 50ක ලෝන් එකක් ගන්නවා. අරගෙන කෝටියක් දාලා මම පටන් ගන්නවා. මගේ ළඟ තියෙනවා ලොරි 3ක්. මගේ තියෙනවා ගොඩනැගිලි 2 3ක්. ඉඩමක් තියෙනවා අක්කර 5ක. ඒ වගේම මගේ යන්ත්‍ර සූත්‍ර තියෙනවා. මේ ඔක්කොම මගේ ප්‍රාග්ධනය. සමහරට කෝටි 4ක 5ක දේවල් තියෙනවා මගේ මැටි කර්මාන්ත ශාලාවේ නැත්නම් වළං කර්මාන්ත ශාලාවේ. ඒ ඔක්කොම ප්‍රාග්ධනය. හරි ද එන්ටර්ප්‍රයිස් කියන්නේ මොකද්ද? මම නම් මේක කරන්නේ මම අනිත් අය දාලා මේක කරනවා නම් නව නිර්මාණයක් ලෙස අනිත් අයට රැකියාව දීලා මම ඒගොල්ලොන්ගේ ව්‍යාපාරය දියුණු කරලා තියෙනවා නම් ඒගොල්ලොන්ට ඇවිල්ලා වැඩ කළා තමන්ගේ ජීවිතය සලස ගන්න මම තමයි ව්‍යවසාය දෙන එක්කෙනා. හැබැයි මගේ ආයතනට මට අමතරව මම ගන්නවා මේක කළමනාකරණය කරන්න පඩියට එක්කෙනෙක් මැනේජර් කෙනෙක්. ඔයා වගේ ඉගෙන ගත්තු කෙනෙක් මැනේජර් කෙනෙක් ගන්නවා. ඔය ඩිග්‍රියක් තියෙන කෙනෙක් මම අරගෙන මගේ මේ ෆැක්ටරි එකේ තියා ගන්නවා. එතකොට එයා තමයි මගේ ඔක්කොම වගකීම් ටික බලන්නේ පොත්පත් ටික බලන්නේ සේවකව පාලනය කරන ඔක්කොම කරන්නේ. හැබැයි මම තමයි ව්‍යවසායකයා. මම මේක මෙහෙवला නව නිර්මාණ කරලා අලුත් දේවල් කරලා වෙළඳ පොළ හොයාගෙන මගේ නිෂ්පාදනයේ වැඩි කරලා මිනිසුන්ට වැඩි වාසියක් සලසන රස්සා දීලා හදාගෙන යන කෙනා තමයි ව්‍යාපාරී ව්‍යවසායකයා කියලා කියන්නේ. මාකටිං අලෙවිකරණය කියලා කියන්නේ මොකද්ද? මම හදන වළං මට අලෙවිකරන්න විකුණ ගන්න විදිහක් නැහැ. ඇයි හැමතැනම වළං තියෙනවා. එතකොට මගේ වළං මම විකුණ ගන්න නම් මම මොකද කරන්න ඕන? මම ඒකට අලෙවි ප්‍රවර්ධන ක්‍රමයක් අනුගමනය කරන්න ඕන. එහෙනම් මම පාරිභෝගිකයාගේ අවශ්‍යතාවය මොකද්ද කියලා බලන්න ඕන. දැන් ගොඩක් වෙලාවට ගෙවල් වල මේ දවස්වල තියෙන ගෑස් ලිප්. ගෑස් ලිප් තියෙනවා නම් මොකද කරන්නේ? මම එහෙනම් හදන්න ඕන ගෑස් වළං කියලා වර්ගයක්. දැන් ඔයාලා දැකලා ඇති වෙළඳ පොලේ ගෑස් වළං කියලා තියෙනවා. ඉතින් අනිත් වළංම තමයි ඒක. ඒකට අපි රැවටිලා ගේනවා ගෑස් වළං කියමු ගේනවා. ඇයි ගෑස් වල උයන්න පුළුවන් කියලා. ඒක අලෙවිකරණ උපාය මාර්ගයක්. මිනිස්සුන්ගේ ගෙවල් වල තියෙන ගෑස් ලිප් නම් අපි නිකන් ලිප් වලට වළං හදලා හරියන්නේ නැහැ. අපි හදන්න ඕනේ ගෑස් වළං. ඒ වගේම කල හදනවා. දැන් කලගෙඩි හදනකොට කවුරුත් කලගෙඩි කලේ තියාගෙන කරේ තියාගෙන යන්නේ නැහැ දැන්. නේද? උකුලේ තියාන කලගෙඩි අරගෙන වතුර ගේන්න යන්නේ නැහැ කාන්තාව. ගෙදර ඔක්කොම වතුර ටැප් ලයින් හදලා තියෙනවා. එහෙනම් කලගෙඩියක වතුර බොන්න ඕන නම් ගෙදර තියෙන ටැප් එකේ වගේ කලයට ටැප් එකක් හයි කරන්න ඕනේ. එතකොට මගේ කලගෙඩි විකිනෙනවා. එහෙනම් මං මිනිස්සුන්ගේ අවශ්‍යතාවය මොකක්ද කියලා හඳුනගෙන ඒ අවශ්‍යතාවයට මොකද කරන්නේ? මගේ වළඳ හැදුවා. ඒකට තමයි අලෙවිකරණය කියන්නේ. එතකොට අලෙවිකරණය තුලින් මොකද වෙන්නේ? නිෂ්පාදනය වැඩි වෙලා ඉල්ලුමට සරිලන සැපයීමක් දෙන්න පුළුවන්. මෙන්න නිෂ්පාදන සාධක පහ. යම්කිසි නිෂ්පාදනයක් ඔයා කරනවා නම් මේ සාධක පහ මත අනිවාර්යයෙන්ම යැපෙනවා. ලෑන්ඩ් භූමිය, ලේබර් ශ්‍රමය, කැපිටල් ප්‍රාග්ධනය, ද එන්ටර්ප්‍රයිස් ව්‍යවසාය, මාකටිං අලෙවිකරණය. අපි මේ තුලින් යනවා බිස්නස් ඕගනයිසේෂන් එකක් පැත්තට, ව්‍යාපාර සංවිධානයක් පැත්තට යනවා. දැන් අපි සංවිධානයක් කියලා කියන්නේ කුඩා ගෙදර කියලා අපි දන්නවා. තමන්ගේ කුඩා ගෙදර සංවිධානයක් කියලා කිව්වා. මේක පුළුල්ලා ව්‍යාප්ත වෙලා ව්‍යාපාර සංවිධානයක් දක්වා යනවා. මම ගිය සතියේ වලට කියලා දුන්නා මොකක් ගැනද? විශ්වය ගැන මතක ඇති. විශ්වය කියන්නේ තමන් ඉන්න කුඩා ගම, නගරය, රට, මහද්වීපය, තමන් ඉන්න පෘථුවිය. පෘථිවිය තුලට ගිහිල්ලා මම ඔයාලට නගින්න කියලා දුන්නා පෘථිවිය උඩ නැගලා බලන්න කියලා. බලනකොට ඔයාලට පේනවා තවත් පෘථිවීන් වගේ තියෙන ග්‍රහ මණ්ඩල ඔයා වටා කරකිනවා. තරු මණ්ඩල ඔයා ළඟට එනවා. උල්කාපාත ඔයාගේ ඇඟ දිහාට එනවා. මන්දාකිණී එහාට මෙහාට දිලිසෙනවා පේනවා. මේ සියල්ල විශ්වය කියලා කිව්වා. එහෙනම් මම තවත් සාධකයක් වලට කියලා දෙනවාද? මොකද්ද මේ සක්වලක් කියන්නේ කියලා. මේ ව්‍යාපාර සංවිධානය ගැන කතා කරනකොට මම දැනගෙන තියෙනවා. සක්වලක් අහලා තියෙනවද? බෞද්ධ දර්ශනයේ තියෙනවා බුද්ධ ආගම ඉගෙන ගත්තේ දන්නවා සක්වල. පොදුවේ කතා කරනවා අපායවල 4යි, දිව්‍ය ලෝක 6යි, මනුෂ්‍ය ලෝක 1යි. එහෙනම් මේ තුනෙන් අපි කොහෙද ඉන්න ඕනේ? අපි ඉන්න ඕනේ මනුෂ්‍ය ලෝකෙක හරි දිව්‍ය ලෝකවල හරි.
දිව්‍ය ලෝක හයක් තියෙනවා. චාචුර මහරජකේ, තුසිතය, තාවතින්සය, තාවතින්සය, නිර්මාණ රතිය, පරිනිම්මිත වසවර්ති. හරිද? දිව්‍ය ලෝක 6යි. එතකොට අපායවල 4ක් තියෙනවා. මේ දෙකත් මෙතන කොහොම තියෙනවා 4යි 6යි 10යි. මනුස්ස ලෝකේ 11යි. ඊට පස්සේ තියෙනවා බ්‍රහ්ම ලෝක 21ක්. බ්‍රහ්ම ලෝක 21ක් තියෙනවා. එතකොට ඒ මෙතන 10යි අතන 21යි 32ක් තියෙනවා. නේද? ඔයාලා මහා බ්‍රහ්මයා ගැන අහලා තියෙනව නේද? මහා බ්‍රහ්මයා තමයි බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වුණාට පස්සේ ධර්ම දේශනා කරන්න කම්මැලි වුණාවලු. මේ මිනිසුන්ට ධර්මයේ දේශනා කළා තේරුමක් නැහැ, වැඩක් නැහැ. ඒ නිසා මම මේ ධර්මයේ මම්ම දරාගෙන ඉන්නවා කියලා බුදුරජාණන් වහන්සේ පොඩි කම්මැලි ගතියක් ඇති වුණා. උන්වහන්සේට මහා බ්‍රහ්මයා වැඩලලු කියන්නේ අනේ ගෞතම බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට ධර්මයේ දේශනා කරන මැනවි කියලා. ඉතින් අන්නේ බ්‍රහ්ම ලෝකවල ඉන්න බ්‍රහ්මයොත් හරි වටිනවා. එහෙනම් අපි අපායගාමි වෙන්නේ නැතුව අපායවල කොටස් වලට බෙදමු 136ක් තියෙනවා මතක තියාගන්න ඕනේ. සංජීවීන් පටන් අරගෙන අපායවල 138 ප්‍රධාන අපායවල 8කට බෙදිලා 136ක් වෙනවා. සංජීවයෙන් පටන් අරගෙන ඒක යනවා අවීචි මහා නරක ආදීට. අවීචි මහා නරක ආදීට එක්ක යනවා. ඒවා ලොකු කතා ඔයගොල්ලෝ දැනගන්න ඕන දේවල්, හොයන්න ඕන දේවල්, ඔයාලගේ තරුණ ජීවිතවලට ලොකු වැඩක් වෙනවා මේවා හෙව්වොත්. එහෙම නැතුව අපි කාලා බීලා නටලා ජොබ් එකක් කරගෙන රස්සාවක් කරගෙන කසාදයක් බලන දරුවෝ මොල හදාන මැරෙන එක නම් නෙවෙයි යුතුයකම. ඒක ඊට වඩා ගොඩක් එහාට යන්න ගියොත් ඔයාගේ ජීවිතේට හොඳ යහපත් දේවල් එකතු කරගන්න පුළුවන්. ඉතින් මේවත් ඔයාගේ ජීවිතේට එකතු කරගන්න. ඉතින් බිස්නස් මැනේජ්මන්ට් වලදී ඔයා දැන් ගොඩක් දේවල් දන්නවා මේ සංවිධාන කියන එකේ පරාසය. දැන් ඔයාලට මම ඔන්න කියලා දුන්නා සක්වලක් දක්වා පරාසයක් තියෙනවා. විශ්වය කියන්නේ මොකක්ද කියලා ඔයා දන්නවා. ඒ වචන විතරක් නෙමෙයි දැන්. එහෙනම් බිස්නස් ඕගනයිසේෂන් මහා පරතරයකට පැතිරලා තියෙනවලු මේ ව්‍යාපාර සංවිධාන නෝමල් සංවිධානත් එක්ක. චූටි ගෙදරකින් පටන් ගත්ත සංවිධානේ අද මහා විශාල ව්‍යාපාරලා තියෙනවා. දැන් අපි Facebook, ඒ වගේම WhatsApp, Twitter, ඒ වගේම දැන් අද ගත්තොත් අපි කතා කරපු Microsoft සමාගම ලෝකෙින් ප්‍රධානම ව්‍යාපාරිකයා. ඒ වගේම Google සමාගම ලෝකෙින් ප්‍රධාන ව්‍යාපාරිකයෝ. ඒ වගේම Facebook අපි දන්න තුන අපිත් එක්ක ඕන තරම් බිස්නස් කරනවාද? විශාල කෝටි ප්‍රකෝටි සල්ලි තියෙනවා. ඒ වගේම Walmart ලෝකේ තියෙන විශාල දැවැන්ත වෙළඳ සංකීර්ණේ Walmart. දැන් අපි ඔය පාරවල් යනකොට අපිට තියෙන්නේ සුපර් මාකට් කියලා. ලෝකේ තියෙන ලොකුම සුපර් මාකට් ජාලය තමයි Walmart. ඉතින් ඒ වගේ කම්පියුටර් ව්‍යාපාර, පරිගණක කොටස් ව්‍යාපාර, software මෘදුකාංග ව්‍යාපාර, ගුවන් යානා ව්‍යාපාර, ඒ වගේම අපේ ආහාර පාන සපයන විවිධ එදිනෙදා අවශ්‍යතා තියෙන ව්‍යාපාර ජාල ලෝකෙ පැතිරලා හැමතැන මේ වගේ තමයි අපි මේ රස්සා කරගෙන ජීවිතය හදාගෙන යන්නේ. දැන් බිස්නස් ඕගනයිසේෂන් එකක් කියලා කියන්නේ නම් ව්‍යාපාර සංවිධානයකට අපි මේ රස්සාවකට ගිහිල්ලා අපි රස්සාවක් කරලා හොයාගන්න තැනට කියන නමක් තමයි ව්‍යාපාර සංවිධානයක් කියලා කියන්නේ. බලමු අපි ඒක මාතෘකා පුළුල් ලෙස කතා කරලා. Early days since the ඉංග්‍රීසියෙන් කියවන්න බලන්න පුළුවන් අය හැමෝම මයික් එක ඔෆ් කරන කියවන්න. ඒ වගේ කියවීමේ ශක්තියත් වැඩි වෙනවා. මාත් එක්කම කියවගෙන යන්න මයික් එක ඔෆ් කරන කියවන්න නැත්නම් හැමෝටම සද්ද වෙනවට අමාරුයි. Early days since the needs of man were very small in number, this process of production too was very simple. A person could easily produce item to satisfy by himself. With the development of the civilization, the wants of the man also developed, so that the process of production to develop as a result. One could not produce to satisfy all his needs. He had to produce only one or a part of an item and exchange it with the others to obtain the goods needed by him. Today, the production process has further developed. People have organized themselves to form several units to carry on the various functions of the production process. Some are the functioning as එහෙම කියවන්න පුළුවන් වෙන්න ඕනේ. කියලා තේරුමත් ගන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් ඉදිරි කාලෙකදී ඔයගොල්ලන්ට ටැමිල් ලෙසන් එකකුයි ඉංග්‍රීසි ලෙසන් එකකුයි අපි හඳුන්වා දෙනවා. කොහොම අඩු මුදලකට. කැමති අය අපි ඇප්ලිකේෂන් දෙන්නම් පස්සේ ඔන්ලයින් එකෙන් ඇඩ් වෙන්න. මොකද අපි ඊයේ ඉවර කරපු කෝස් එකේ ළමයිත් මෙට ඉස්සෙල්ලා කෝස් වල ළමයිත් දැන් අපිට කතා කරනවා එයාලගේ ඩිග්‍රී එකට යන්න ඉස්සෙල්ලා ඒගොල්ලෝගේ ඉංග්‍රීසි නොලෙජ් එක හදා ගන්න ඕන කියලා. ඉතින් අපි ඉංග්‍රීසිත් අපිට උගන්වන්න පුළුවන්, ටැමිලුත් අපිට උගන්වන්න පුළුවන්. ටැමිල් නම් මම උගන්වන්නේ නැහැ. ඉතින් වෙන ටීචර් කෙනෙක් ගන්න ඕගොල්ලෝ කැමති අය ඒවා ඉගෙන ගන්න. බොහොම අඩු මුදලකට. ගෙදර ඉඳලා මේ වගේ පොඩි කාලයක් වියදම් කරලා ලෝකේ තියෙන හොඳම භාෂා ඉගෙන ගන්න. අධ්‍යාපනය හදාරන්න හම්බෙච්ච තැන
ඔයාලා ඉගෙනගෙන තමන්ගේ ජීවිතේ හදාගන්න. ඔයාලා ලංකාවේ කොහේ හිටියත් කමක් නැහැ. ඔයගොල්ලන්ට මේවා ගන්න පුළුවන්. ආයතන වලට යන්න තව කාලයක් යයි. මට ආයතන වලට ගියාට හරියට ගුරුවරු සෙට් වෙන්නෙත් නැහැ. right, early days since the need of man very small in number. මේ මුල් කාලවලදී මිනිස්සුන්ගේ අවශ්‍යතා ඉතාමත්ම චූටි ඒවා. this process of production to was simple. ඒ අනුව නිෂ්පාදන ක්‍රියාවලියත් ඉතාම සරල එකක් වුණා. a person could easily produce items to satisfy himself. මිනිසුන්ට පුළුවන් වුණා තමන් හොයාගත්තු දෙයකින්ම තමන්ගේ ජීවිතය පවත්වාගෙන යන්න. with the development of civilization of the wants of the man also developed. මිනිසුන්ගේ ශිෂ්ටාචාර දියුණුවත් එක්ක මිනිසුන්ගේ අවශ්‍යතාත් වර්ධනය වුණා. so that the process of production to develop as result. ඒ නිසා නිෂ්පාදන ක්‍රියාවලියත් ඒ ප්‍රතිඵලයක් හැටියට දියුණු වුණා. one could not produce to satisfy all his needs. එකකින් ඔහුට තෘප්තිමත් වෙන්න බැරි වුණා. එක් දෙයකින් ඔහුට තෘප්තිමත් වෙන්න බැරි වුණා. he had to produce only one or part of an item and exchange it. ඔහුට සිද්ධ වුණා යම් කිසි භාණ්ඩයකින් කොටසක් හෝ සම්පූර්ණ කොටසක් හෝ නිෂ්පාදනය කළා කොටසක් හෝ තවත් කෙනෙකුට දීලා හුවමාරු කරගන්න. Taman නිෂ්පාදනය කරන දෙයින් කොටසක් තව කෙනෙකුට දෙනවා. එහෙම නැත්නම් ගෙඩි පිටින්ම තව කෙනෙකුට දෙනවා. අපි උදාහරණයකට මගේ වී ටික දීලා එහා පැත්තෙන් එළවලු ටිකක් ඉල්ල ගන්නවා. මං හදපු වලන් ටික දීලා එහා පැත්තෙන් වී ටිකක් ඉල්ල ගන්නවා. මං හදපු රොටි ගෙඩි ටික දීලා එහා පැත්තෙන් කුරක් කම්පිටු ටිකක් ඉල්ල ගන්නවා. අන්න ඒ වගේ පුළුවන් හුවමාරු ආර්ථිකයක් ඇති වුණා. it with the others to obtain the good needed by him. ඔහුට අවශ්‍ය දේවල් ඔහු අනිත් අය හරහා සපය ගත්තා. Today the production process has further developed. අද වෙනකොට වර්තමාන කොට නිෂ්පාදන ක්‍රියාවලිය ගොඩාක් දියුණු වෙලා. People have organized themselves to form several units to carry on the various functions of the production process. මිනිස්සු විසින් ඒකක වශයෙන් සංවිධානය වෙලා මේ නිෂ්පාදන ක්‍රියාවලිය දියුණු කරන්න ඒකක වශයෙන් සංවිධානලා තනි තනියෙන් හෝ ඒකක වශයෙන් සංවිධානය වෙලා තියෙනවා මේ නිෂ්පාදන ක්‍රියාවලිය දියුණු කරගන්න. some are function as මෙන්න මේ විදිහට පහත් සඳහන් විදිහට මොනවාද එහෙනම් මිනිස්සු දියුණු කරගත්තු නිෂ්පාදන ක්‍රියාවලිය සංවර්ධනය කරගන්න හදාගත්ත ඒකක සංවිධාන හදාගත්ත. මොනවාද ඒකක සංවිධාන? manufacturing unit නිෂ්පාදන ඒකක, distribution unit බෙදා හැරීමේ ඒකක, selling unit විකිණීමේ ඒකක, marketing unit අලෙවිකරණ ඒකක. මේක හොඳට තේරුම් ගන්න මම මේ කියලා දෙන උදාහරණේ. දැන් මුල් කාලේදී මිනිස්සු හදපු දේවල් ඒ මිනිස්සුන්ට බෙදා ගන්න විදිහක් තිබුණේ නැහැ. මොකද පොඩ්ඩයි හැදුවේ. හැබැයි අද වෙනකොට මිනිස්සු මේ කර්මාන්තකරණයෙන් පස්සේ ඔයගොල්ලෝ යුග ටික දන්නවා දැන් ගල් යුගයේ, එඬේර යුගයේ, කෘෂි කාර්මික යුගයේ, කාර්මික යුගයේ, වර්තමාන අපි ගත කරන තොරතුරු යුගයේ කියලා මේ කර්මාන්ත යුගයෙන් පස්සේ, කාර්මික යුගයෙන් පස්සේ කර්මාන්ත ශාලා බිහි වුණා. දැන් ඔයා දන්නවා අපේ රටේ වුණත් ගාමන්ට් ෆැක්ටරිස් තියෙනවා. ඒ වගේම අපේ රටේ තියෙනවා වෙළඳ කලාප, ආයෝජන කලාප ඇති කරලා තියෙනවා. ඉතින් ඒ වගේ මොනවද තියෙන්නේ? සමහර අය තමන්ගේ නිෂ්පාදනය තනියෙන් හදනවා. අපි ගත්තොත් වෙන්ඩෝල් සබන්. එහෙම නැත්නම් මොනවාරි කිරිපිටි වර්ගයක්. එහෙම නැත්නම් මොනවාරි ක්‍රීම් වර්ගයක් මූණේ ගන්න. එහෙම නැත්නම් 3-5 කුඩු විකුණනවා. වාහනවල හැමතැනම රටවටේ අරගෙන ගිහිල්ලා. අන්න බලන්න නිෂ්පාදනය එකකියක් 2000-3000ක් එකතැන ගෙනගෙන හදනවා. එහෙනම් අදාළ භාණ්ඩේ සබන් කැටයක් මිහිලා හිතන්නකෝ වෙන්ඩෝල් සබන්. වෙන්ඩෝල් සබන් ගොඩක තියෙන වෙළඳ පොලේ ගන්න. මම මේ ඇඩ් එකක් දෙනවා එහෙම නෙමෙයි. ඔයගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන් වෙන. නැත්නම් පපඩම්. ඒ වගේ මොනවා හරි ගම්මුකෝ. සබන් ගම්මුකෝ අපි ලේසි. වෙන්ඩෝල් සබන් හදනවා. මිනිස්සු 2000-3000ක් උදේට වැඩට යනවා. කර්මාන් ශාලාවේ සබන් හදනවා, පැකට් කරනවා, ඒවා ලොරි වලට පටවන ඔක්කොම කරනවා. එතන තියෙන නිෂ්පාදන ඒකකයක්. මොකද මුළු රටකට සපයන්න ඕන මේක. ඒ වගේම ලෝකේ සමහර රටවලටත් මේ සබන් යනවා. එහෙනම් පොඩ්ඩක් නිෂ්පාදනය කළා බෑ. එක තැනක ගොඩාක් එකතුලා හදන්න ඕන. distribution unit දවසකට ලෝරි 25ක් 40ක් මුළු රට පුරාම සබන් පටවගෙන අරගෙන යනවා. එතකොට මේ නිෂ්පාදනය කරන හදන අය ගෙවල් වලින් ඇවිල්ලා උදේ වැඩට ඇවිල්ලා හවස ගෙදර යන අය මේ ලොරි වල යන්නේ නැහැ. වෙනම ලොරි තියෙනවා. ඒකට ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නවා. ඒකට මේ හෙල්පර්ස්ලා ඉන්නවා. එහෙම නැත්නම් ඒකට ඉන්නවා රෙෆ් කෙනෙක්, සේල් බෙදාහරින නිලධාරියෙක් ඉන්නවා. මේ කට්ටිය තුලා මේ ලොරි වල නැගලා ගිහිල්ලා රට වටේ නියම් ගම් වල බෙදනවා මේක. බෙදා හැරීම ඒකකේ. මාන නිෂ්පාදනයේ ව්‍යාපාරයක් වුණ හැටි මේ පොඩි සංවිධානයක තුල ව්‍යාපාරයක් වෙන හැටි. selling unit. දැන් ලොරි වල ඇවිල්ලා බෙදන කට්ටිය, වාහන වල ඇවිල්ලා බෙදන කට්ටිය විකුණ ඉන්නේ නැහැ. එහෙනම් ගම් වල, නගර වල, සුපර් මාකට් ලෙවල් එකේ පොළවල් හැටියට විකිණීමේ එකක තියෙනවා. ගමේ කඩේ තියෙනවා, සුපර් මාකට් එක තියෙනවා, තොගබඩු කඩේ තියෙනවා, නගරේ කඩවල වල තියෙනවා, පොලේ තියෙනවා සබන් ගන්න. ඊට අමතරව ගෙවල් ගානනවා දැන් ඔන්ඩෝ සේල් කියලා නැත්නම් ඩිරෙක්ට් මාකටිං කියලා බඩු අරගෙන විකුණන්නේ. එහෙනම් ඕන තරකින් ගන්න පුළුවන්. ඊට අමතරව අපිට දැන් ඔන්ලයින් උත් අපිට ගෙන්න ගන්න පුළුවන්.
selling unit විකුණන කට්ටිය වෙනම ඉන්නවා. ලොරිය නැගලා යන කට්ටිය නෙමෙයි ඒගොල්ලෝ. නිෂ්පාදනාගාරේ හදන කට්ටියත් නෙමෙයි. විකුණන කට්ටිය වෙනයි. මාකටිං යුනිට් එකකුත් තියෙනවා. මොකද්ද මාකටිං යුනිට් එක? මේ බඩු හදලා විකුණ ගන්න නම් මිනිස්සුන්ට මෙහෙම බඩු තියෙනවා කියලා දැනෙන්න ඕනේ. වෙළඳ පොලේ මේ වගේ සබන් තියෙනවා, මේවා මෙච්චර හොඳයි, මිල අඩුයි, මේ වගේ මෙහෙම සුවඳක් තියෙනවා, හමට හොඳයි, නැත්නම් කුරුලෑ වලට හොඳයි, කෙස් එනවා, අම සුදු වෙනවා, අම කහපාට වෙනවා, අමට මෙහෙමයි කියලා, සුවඳයි කියලා, මිල අඩුයි සාපේක්ෂව කියලා කියන්න ඕන කට්ටියක් ඉඳලා. ඒ වගේම ගම් මට්ටමට ඇවිල්ලා මිනිස්සු ඉන්න තැන් වලට ඇවිල්ලා හොයලා බලන්න ඕන මිනිස්සු කැමති මොන සබන් වලටද කියලා. දැන් රුපියල් 60ක් 70ක් දීලා සබන් කටයක් ගන්නවට වඩා ඒහා සමානම තියෙන සබන් කටයක් රුපියල් 35 40ට ගන්න මිනිස්සු ගම් මට්ටමට කැමති. දැන් නගර මට්ටමට එනකොට නම් කොළඹ හතේ කුරුණුවත්ත දිහා නම් සබන් වෙනම රුපියල් සමාට 500 600 සබන් වලින් තමයි ඒගොල්ලෝ ජීවත් වෙන්නේ. හැබැයි ගමට එනකොට රුපියල් 25 30වත් වියදම් කරන්න බෑ සබන් භාගෙ ගන්න. අපිට මතකයි අපි පොඩි කාලේ අපේ ගෙවල් වල අම්මලා සබන් කාලත් ගන්නවා කඩේට ගිහිල්ලා. සබන් කටේ 4ට කපලත් කෑල්ලක් ගන්නවා. ඉතින් එහෙමත් යුග තිබුණා. අපි දැන් දන්න යුග. ඉතින් දැන් එහෙම නෑ සබන් කටයක් දෙකක් ගෙදරට කොහොමද ගේනවා. එතකොට මේ සබන් ගැන මිනිස්සුන්ට කියන්න ඕනේ. දැන් ඔයාලා දැකලා ඉතින් පොළවල් වලට නගරයට ඇවිල්ලා බබල්ස් දාගෙන ලස්සන කොල්ල කෙළු ටිකක් බස්සලා ඔය ගමේ නගරේ පොළවල් තියෙන්නේ. කාන්තාවරේම වැඩි යන්නේ. අන්නේ තැන් වලට ඇවිල්ලා සින්දුවක් දාලා නටලා නොමිලේ බෙදා හරිනවා. නොමිලේ බෙදා හරින ගමන් සමහරට දේශනයකුත් දෙනවා පොඩි. නොමිලේ ගාන්න කියලා දෙනවා මාස දෙකක් විතර සබන්. එතකොට ඒකේ කියනවා මේකේ හොඳ නරක මොනවද ඔක්කොම මිල මේක ඉවරුනහම ආයි කූපන් එකක් දෙනවා කඩේට ගිහලා ගන්න. මිස් මේක ඉවරුනහම ඔයා සබන් ගන්න වාට ඩිස්කවුන්ට් එකක් තියෙනවා. ඔයා මේක අරන් ගිහපුව සබන්කට 10ක් ගන්නකොට වාට දෙකක් නොමිලේ දෙනවා. ඔහොමම අපිට එක එක විජ්ජා පෙන්නලා ඒගොල්ලෝ මොකද කරන්නේ? එයාලගේ මාකට් එක හදා ගන්නවා. එහෙනම් අපිට සබන්කට 5ක් නැත්නම් 10ක් මල්ලක දාලා දෙනවා. අම්මලා ගමේ ඉන්න නංගිලා අක්කලා ඇවිල්ලා අරයි යනවා. අරන් ගිහලා ගෙදර ගිහපම මාසයක් වෙනකොට සබන් ඉවරයි. කූපන් එක තියෙනවා. අඩේට ගිහලා සබන්කට 10ක් ගන්නකොට දෙකක් නොමිලේ දෙනවා. එහෙනම් 10ක්ම ගන්නවා. කොහොම වෙනකොට අපි මේ සබන් වලට හුරු වෙලා ඉවරයි. මිනිස්සුන්ගේ අවශ්‍යතාවය දැනගත්තා. අවශ්‍යතාවය නැතුණත් මිනිස්සුන්ට අවශ්‍යතාවය ඇති කරා. ඇති කළා අදාළ මාකට් එක හැදුවා. අන්න ඒගොල්ලෝ වෙනමම ඉන්නවා. සබන් හදන කට්ටියවත් සබන් බෙදා හරින කට්ටියවත් සබන් කඩවල දාගෙන විකුණන කට්ටියවත් නෙවෙයි. ඒගොල්ලෝ මොනවද කරන්නේ? මිනිස්සුන්ගේ අවශ්‍යතාවය ඇති කරනවා. මෙන්න බලන්න නිෂ්පාදනයක් වෙන්න ඒකක කිහිපයක අවශ්‍යතාව තියෙනවා. වාගේම විභාග ප්‍රශ්න පත්‍රය අහයි මේවා. නිසා මතක තියාගන්න ඕන manufacturing unit, distribution unit, selling unit, marketing unit. These organized units are called business organization. These units do those function by using the following factors. දැන් මේ වගේ දේවල් highlight කරලා එහෙම තියාගන්න. highlight pen එකකින්, pen එකකින්, pencil එකකින් highlight කරලා තියාගන්න ඕනේ මේ වගේ දේවල්. ඔයාලට විභාග වලට මේවා හයි වැදගත් දේවල්, වැදගත් කරුණු. මෙසේ සංවිධානයේ වූ ඒකකයන්ට ව්‍යාපාර සංවිධානයයි කියනු ලැබේ. මෙසේ සංවිධානය වූ ඒකකයන්ට ව්‍යාපාර සංවිධානය කියනු ලැබේ. පහත කරුණු පදනම් කරගනිමින් මෙවැනි සංවිධානයන් කාර්යයක් රාශියක් කරන ලැබේ. මෙන්න මේ විදිහට සංවිධානය වෙච්ච එකට අපි කියනවා ව්‍යාපාර සංවිධානයක් කියලා. කොහොම සංවිධානය වෙච්චද? මෙන්න මේ වගේ ඒකක වශයෙන් සංවිධානය වෙච්ච පුජ්‍යලයකට එහෙම නැත්නම් පුජ්‍යල කණ්ඩායමකට අපේ රටේ ඕන තරම් තියෙන විදිහට සංවිධානය වෙතු රාජ්‍ය ව්‍යාපාර සංවිධාන, පෞද්ගලික ව්‍යාපාර සංවිධාන, රාජ්‍ය නොවන ව්‍යාපාර සංවිධාන, බහුජාතික සමාගම් ආදී වශයෙන් ගොඩක් තියෙනවා. factors of management කළමනාකරන සාධක. ඔයාට මැනේජර් කෙනෙක් වෙන්න කියලා මම උගන්වන්නේ. ඔයා මැනේජර් කෙනෙක් කියන්නේ ඔෆිස් එකක ගිහලා ඉඳගෙන බෝඩ් එකක් ගහන මැනේජර් නෙවෙයි. ඔයාගේ ජීවිතේ මැනේජර් කෙනෙක් වෙන්න. එහෙනම් අපි කිසියම් තැනක මැනේජ්මන්ට් පෝස්ට් එකක ඉන්නකොට, මැනේජර් පෝස්ට් එකක ඉන්නකොට මෙන්න මේ සාධක පහ එයාට වටිනවා. මොනවාද ඒ සාධක පහ? men, money, material, methods, machines. men, money, material, methods, machine. මේ ඔක්කොම අකුරු පටන් ගත්තේ වචන පටන් ගත්තේ M අකුරෙන් නිසා M5 කියලා මේකට කියනවා. එහෙනම් ඔයාගෙන් M5 කියලා අහන්නේ මොකද්ද? factors of management කළමනාකරන සාධක. men කියන්නේ මිනිස්සු. අපි ගෙදර ඉන්නවා නම් නැත්නම් ආයතනයක ඉන්නවා නම් දැනගන්න ඕනේ මං විතරක් නෙවෙයි තව කට්ටිය ඉන්නවා කියලා. නේද? ගෙදර ඉන්නවා නම් දැනගන්න ඕනේ මම මට විතරක් ඕන දෙයක් ඉඳලා බෑ අනිත් කට්ටිය ඕන දෙයක්ත් ඉන්න ඕනේ. ටීවී එක දාගෙන මම්ම බලනවා හරියන්නේ අනිත් කට්ටිය ටීවී එක බලන්න ඕනේ. men ආයතනයක ඉන්නවනම් දැනගන්න ඕනේ මං විතරක් නෙවෙයි ඔෆිස් එකේ ඉන්නේ අනිත් කට්ටියත් ඉන්නවා ඒකටත් අවශ්‍යතාව තියෙනවා. එහෙනම් කලමනාකරුවා ඒක දැනගෙන තියෙනවා. money
නේද? අනුන්ගේ සල්ලි තමයි ගෙදර තියෙන්නේ. මම හොයපුවා නෙමෙයි බොහෝ වෙලාවට. අනුන්ගේ සල්ලි. ආයතන යොදවලා තින්නේ ආයතන අයිතිකරුවන්. එහෙනම් ඒ සල්ලි මං අර පරිස්සමෙන් භාවිතා කරන්නත් ඕන, අනිත් අයලව කරවන්නත් ඕන කියලා මැනේජර්ට මතකයේ තියෙන්න ඕන. මැනේජර්ට ඒවා සිහි නැතුව තමන්ගේ සල්ලි වගේ ඔහේ දුටහට පාවිච්චි කරලා විනාශ කරොත් ආයතනේ බංකොලොත් වෙනවා. මැටීරියල් ද්‍රව්‍ය තියෙනවා. ආයතනය තුල ගොඩනැගිලි ද්‍රව්‍ය උපකරණ කම්පියුටර් ඩෙස්ක්පුටු කබඩ්ස් ෆෑන් ලයිට්ස් මේ ඔක්කොම ද්‍රව්‍ය. තව ඕන තරම් දේවල් තියෙනවා. එහෙනම් ඒවා කළමනාකරුවා විසින් රකින්න ඕන. අපි දන්නවා සමහර ආයතන වල කඩලා බෙන්දිලා පුටු වල කකුල් නැහැ මේස හෙල්ලෙනවා සමහරට ගල් කට තියාගෙන යටින් ඉන්නේ. කම්පියුටර් එකේ කැඩිලා ඒවා පාවිච්චි කරන්න පැත්තකට විසිකලා දාලා ටයිප්‍රයිටර් එක කැඩිලා ඒක හදලා ගන්නෙ නැහැ. ෆෑන් ඇද වෙලා ලයිට් පිච් තැන් වල ඒ විදිහම ආයතන බංකොලොත්. එහෙම කළමනාකරුවෝ ඉන්න බෑ. මං හිතන්නේ මං සාධකයකුත් කියලා දුන්නා තාත්තෙක් නිසා පුතෙක් හැදුන විදිය. මේ මතක තියෙන්න ඕන හැමදාම පාඩමට සහතිකය ගන්න විතරක් නෙවෙයි ඔළුවේ තියෙන්න ඕන. මෙතඩ්ස් ක්‍රම ආයතනෙ ගිහපුම තියෙන ක්‍රමයක් වැඩ කරන්න. උදේ යන්න ඕන අපි 7:00 8 වෙනි ඉස්සලා ආයතනය ඇතුළට බෝලට 7:00 වෙනකොට ඊට පස්සේ වැඩ කරන්න පටන් ගන්න ඕන තමන්ගේ තියෙන උදේ තියෙන උපරිම ශක්තිය යොදලා. ඒ වගේ තේ වෙලාවට තේ බොන්න ඕන ලන්ච් එක නම් ලන්ච් එක පැයම ගන්න නැතුව අපි කිසියම් කාලයක් ඉතුරු කරගෙන ආයතනෙ සර්වි කරන්න ඕන. 3:45 3:00 නම් ටී ටයිම් එක ඒකත් බිලා පුළුවන් තරම් ඉක්මනට ඇවිල්ලා 5:00 වැඩ කළා ඕවර් ටයිම් තියෙනවා නම් ඒකත් කරන්න ඕන. ඒක ක්‍රමයක් ආයතනේ. ෂිෆ්ට් එකක් තියෙනවා ෂිෆ්ට් එකට වැඩ කරන්න ඕන. ඒ වගේම නිවාඩු දවස්වල වැඩ කරන් තියෙනවා ඒක වැඩ කරන්න ඕන. තමන්ගේ තියෙන ශාරීරික මානසික සීලම ශක්තියින් ආයතනට දෙන්න ඕන කළමනාකරණ ලෙවල් එකේ ඉන්න කෙනෙක්. දැන් එහෙම අය ගොඩක් අඩුයි. රාජ්‍ය ආයතන අපේ රටේ කඩා වැටිලා. අද වෙනකොට කොරෝනා අපේ ඉහ වහා ගිහිල්ලා තියෙන්නේ මොකද්ද? මේවා අඳුරන්නේ නැහැ මිනිස්සු. එකිනෙකා තම අනිත් එකාට බෝලේ පාස් කර කර ඉන්නවා. අපේ රටේ මැරෙන ප්‍රමාණය වැඩි වෙලා හිතා ගන්න බැරුව අපේ ගේ පිළිකන්ට මරුව ඇවිල්ලා දැන් බලාන ඉන්නවා අපි අරයි යන්නේ. මැෂින්ස් යන්ත්‍ර සූත්‍ර ආයතනයේ තියෙනවා යන්ත්‍ර සූත්‍ර විශාල වශයෙන් නිෂ්පාදනයට අවශ්‍ය කරන දේවල් ඒ වගේම වෙනත් මාකටිං වලට පැකින් වලට ප්‍රොඩක්ෂන් වලට කම්පියුටර් ආදී වශයෙන් යන්ත්‍ර සූත්‍ර ගන්නවා කියලා. මේවා තමන්ගේ ගෙදර තියෙන දරුවෙක් හා සමානව බලා ගන්න ඕන කළමනාකරුවා. මේවා අතපත ගාලා සුද්ධ කරලා පිහලා අනිත් අයට ලවා ඒවා කරවන්න තමන් කරනවා කියන එක නෙවෙයි. අනිත් අය යොදවලා කරව ගන්න කළමනාකරුවාට හැකියාව තියෙන්න ඕන. දැන් ඔයාගේ ගෙදර ගැන හිතලා බලන්න ඔයා ඔෆිස් එකකට ගිහිල්ලා ඉන්න සුදුසුකම් තියනවාද කියලා. මං කිව්වා ගෙදර ඉන්නේ කොහොමද කියලා. ගෙදර උදේ නැගිටිනකොට බෙඩ් සීට් එක අකුල්ලා දාලා ඇඳ සුද්ධ කරලා net එක දාගෙන බැහැගෙන එන්න ඕන. නැගිටින තැන තමන්ගේ පාපිස්සක් තියෙන්න ඕන. කකුල් පිහදාගෙන යන්න ඕන. සපත්තු දෙක දාගෙන එළියට යන්න ඕනේ. සපත් දෙක එනකොට ගලවලා විසි කරන්න තු අයපාරක් ඉස්සරහා තියන්න ඕන. ඒ වගේම එදිනෙදා අතු ගන්න කුණු රොඩු ටික මුළු වලට දාන්න නැතුව ඉරිදට කරන්න තියාගන්න නැතුව එදිනෙදා ඒක කරලා ඉවර කරලා දාන්න ඕන. පුච්චලා දාන්න ඕන. අවට වටපිටාව ගෙදර වටපිටාව තියෙන සුද්ධ බුද්ධ කරගන්න ඕන. කාණු ටික නැත්තම් මදුරු ඇවිල්ලා අපේ කනවා. ඒතර මදුරු කැම නිසා අපිට පව් සිද්ධ වෙනවා. ඒ වගේම තමන් වතුර ගලායන තැන් වතුර සුද්ධ වෙන වතුර හිතල් තියෙන තැන් ඔක්කොම අයින් කරගන්න ඕන. නිවාඩු දවසට පිහියක් කරගෙන කැත්තක් කරගෙන ගේ වටපිටාව සුද්ධ කළා ඔක්කොම සුද්ධ බුද්ධ කරලා එලිපිහෙලි කරගන්න ඕන. පුච්චලා දා ගන්න ඕන. කාණු ටික සුද්ධ කරන්න ඕන. පරණ වෙලා තියෙන තීන්ත ගාන්න ඕන. මොබ් කරන්න ඕන නම් මොබ් කරන්න ඕන. වොෂ්රූම් ටොයිලට් සුද්ධ කරගන්න ඕන. මේවා අකමැතියි අපි. රෙදි ටික හොද ගන්න ඕන එදිනෙදා. කෑලි බෑලි පොඩි කෑලි බෑලි ටිකක් අපි ඇඳගෙන ඉන්න ඔය ටික සුද්ධ කරගන්න පුළුවන්. කකුලෙන් පාගලා අතින් මිරිකලා එවලෙම මේව කළා වනන්න ඕන. නේද? කාපු බීපුවා ටික ඔක්කොම අහුල්ලා සුද්ධ කරලා අතු ගාලා නැගිටලා රැට නිින්දට යන්න ඕන. බුදුන් වැඳලා උදේට බුදුන් වැඳලා වැඩ පටන් ගන්නවා වගේම තෙරුවන් නැමදලා වැඩ පටන් ගන්නවා. අවසට බුදුන් වැඳලා දෙවියන්ට පින් දීලා නිින්දට යන්න ඕන. හොඳට නිින්ද යනවා. මහා භයානක රෞද්‍ර සීන පේන්නේ උදේ නේද? සමහරු කැමති නැහැ හීන දකින්න මොන හැරෙන්න. උදේ නිදාගත්තා වගේ තමයි නැගිටින්නේ. ඉතින් ලස්සන දවසක් ගත කරන්න පුළුවන් ඔයාට. ඔයා මේක කරනවාද කියලා ඔයා සිහි කරන්න. ඔයා එහෙම කරන කෙනෙක් නම් ඔයා හොඳ මැනේජර් කෙනෙක්. ඔයා එහෙම කරන්නේ නැත්නම් අද සිට පටන් ගන්න. අමාරුයි තමයි. සමහරුන්ගේ අත්වල නියපොතු ඇදිලා තියෙනවා කළු පාටයි. නියපොතු කපා ගන්න. සමහරුන්ගේ කිහිලිවල ඉකිලිවල රෝම අනවශ්‍ය රෝම වැවිලා ඒවා ටික කපාගෙන සුද්ධ කරගන්න. මම මේ ඔයාලට නෙමෙයි කියන්නේ. මෙහෙම සමාජ තියෙනවා. සමහරුන්ගේ නහෙන් වැඩි හිටියෝ වෙච්ච අයගේ නහෙන් මයිල් ගස් ඇවිල්ලා කනෙන් මයිල් ගස් ඇවිල්ලා නේද? ඒ නිකන් අර සත්තු වගේ ඉන්නේ. ඒවා ටික සුද්ධ කරගන්න. කොණ්ඩ රවුල් කපා ගන්න. දත් මැද ගන්න. එයි අපිට අනේ වෙච්ච දෙයක් කරුමෙගක අපි ඉන්නවා. කරුමේ තමයි තියෙන්නේ. Tamanට අපලයිගක ඉන්නවා. නේද? අපලයිගක දේවාල ගානේ සමහරට පොල් ගෙඩි අරගෙන මල් වට්ටි අරගෙන රුපියල් 10 5000 කොල තියාගෙන අර යනවා. අපල දුරු කරන්න.
නේද? බෝගස් වල ගිහලා පඳුරු බැඳ වහලා රතු පාට රෙදි වලින් ගැට ගහලා ගස් දෙවියන්ට බාර වෙලා කණු වල ගහලා පෙරහැරවල ගිහිල්ලා මිරිස් අඹරලා අරවම කර කර අපි ඉන්නවා කරුමේ ගගා. කර්මය ඔතන තියෙන්නේ පුතේ දුවේ. මතක තියාගන්න ඔය තමයි කර්මය. ඔයිට වඩා කර්මයක් නැහැ. කර්මය කියලා කියන්නේ අපේ භවයේ සංසාරේ ගෙන ආපු වැරදි. අපි කරපු පව්කාර දේවල් තමයි අපි කර්මගා දැන් කියු ඉන්නේ. එහෙනම් අපි ඒක අඳුනගෙන ඒකෙන් ටක් ගාලා මිදෙන්න ඕනේ. මේ ආත්මයක මිදුනාම අපිට ඊළඟ ආත්මෙ එහෙම එකක් එන්නේ නැහැ. හොඳට මොලේ පාද ගන්න ඕනේ. මනස පාද ගන්න ඕනේ. එතකොට ඔය කර්මවල මොකුත් නැහැ. සමහරුන්ගේ බෙල්ලවල සුරගෙඩි 3-4 කහ පාට නූල් එල්ලපු ගම දේවාල පිටිපස්සෙම ඉන්නේ. අර මෙයයි අරයයි මෙයයි කියන ඔක්කොම අහගෙන ඉන්නවා. ශාස්ත්‍රකාරයෝ ගෙවල් ගානේ. පාරේ ගියත් කොහේ හරි ශාස්ත්‍රකාරයෙක් එක අත දික් කරනවා අපි. සමාජයේ එළිය තියෙන දේවල් බලන්න හොඳට. ඔයා එතෙන්ද වැටෙන්න එපා. ඔයාට ලස්සන හිතක් දීලා තියෙනවා. මිනිස්සුකු කියලා කියන්නේ මම ඉස්සලා පෙන්වුවා රූපසටහන් ටික. අපිට දීලා තියෙන හිත මහා උසස් හිතක්. මේක අවදි කරගත්තොත් මුළු ලෝකෙම ජය ගන්න පුළුවන්. දැන් බුදුරජාණන් වහන්සේ බුදු වුණා කියලා කියන්නේ තමන්ගේ හිත අවදි කරගෙන තියෙන. බුද්ධත්වයේ කියලා කියන්නේ හිතේ ඇතිවෙච්ච දෙයක්. සාමාන්‍ය මිනිස්සෙක් බුදු කෙනෙක් කියලා කියන්නේ දෙවියෙක් එහෙම නෙමෙයි. සමහර ආගම්වල දේව කතන්දරේනේ තියෙන්නේ. දැන් මම වෙන ආගම්වල දරුවෝ ඉන්නවනම් තරහ වෙන්න එපා. මම මේ කියන දෙයට උගන්වන දෙයක් නේ මම මේ කියන්නේ. එතන බුදුරජාණන් වහන්සේ සිත දියුණු කරගත් එකයි කලේ. නමුත් සමහර ආගම්වල එහෙම කවුරුත් නැහැ. අදහනවා මෙහෙම කෙනෙක් ඉන්නවා ගා. පේන්න නැහැ. අපිට වෙන දෙයක්වත් නැහැ. ඉතින් අපි හිතින් හිත ඉන්නකොට අපිට මොනවා හරි වෙනවා. උනාම අපි හිතනවා දෙයියෝ තමයි දුන්නේ කියලා. අපේ හිත දියුණු කරගත්තාම අපිට කාටවත් අපලත් නැහැ, කරුමත් නැහැ. අපිට කිසිම බලවේගයකට අපි පිටිපස්ස එන්නත් බෑ. භූතය කුම්බාණ්ඩයෝ ප්‍රයතියෝ වටේ කරකිනවා. අපේ හිත දුර්වල වුණ ගමන් අපිට රිංගනවා. රිංගලා අපිට කණ්ඩ බැරි වෙනවා, බඩේ අමාරු හැදෙනවා, කලන්තේ හැදෙනවා, අපේ ඇස් නිලංකාර වෙනවා. මේ කොහේ හරි කුම්බාණ්ඩයේ භූතෙක් අපේ ඇඟට රිංගලා. ශරීරවල අපිට ඕන තරම් අපේ ශරීරවල භූතයෝ ඉන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි හොඳ ප්‍රබල සිතක් තියෙන, හොඳ මනසක් තියෙන, තිදුර සංවර කරගෙන ඒ වගේම උදේ හවහ තෙරුවන් නැමදලා දෙවියන්ට පින් දීලා ඉන්නවනම් මොකෙක්වත් යකෙක්වත් කුම්බාණ්ඩෙක්වත් භූතෙක්වත් අපි ළඟට එන්නේ නැහැ. අපිම තමයි අපේ භූතයත් යකත් කුම්බාණ්ඩයක් දේවාලේ ගාන යන්න ඕනෙත් නැහැ. හාමුදුරුවරුන්ට කියලා දෙහි කපවගෙන සමහර හාමුදුරුවන්ට කියලාවලා දරුවෝ නැති අම්මලා පෙකණිය උඩ තියලා නැත්නම් අපි කියන බුරිය උඩ තියලා මම කිව්වා තරහ වෙන්න එපා දෙහි කප්පව ගන්නවා. මෙන්න ළමයි හම්බ වෙනවා මාස 3-4. ඒකට කරුණ මට උත්තරේ කියන්න බෑ මෙතන තරුණ දුවල පුතාලා නිසා. නමුත් වැඩිහිටි අම්මලා තාත්තලා මතක තියාගන්න මෙතන ඉන්නවනම් ළමයි හම්බෙන ක්‍රමය මම වෙනම මනෝවිද්‍යාත්මක දේශනාවකදී පස්සේ කියලා දෙන්නම්. අද ඒක අදාළ නෑ මෙතෙන්ද. ඒ නිසා මේවට කියනවා විකාර කියලා. මේ විකාර වලට යන්න එපා. තරුණ ළමයි මෙතන ඉන්න නිසා මම මේ ටික කිව්වේ. ඔයා හොඳ කෙනෙක් වෙන්න හොඳ මැනේජ්මන්ට් කන්සෙප්ට් තියාගන්න. මම ඔය කියපු ටික ඔයා ළඟ තියෙනවා නම් ඔයා තමයි ඉන්න හොඳම මැනේජර් මේ සමාජ ක්‍රමයට. M5 කියන්නේ එහෙනම් මැනේජර් කෙනෙක් ළඟ තියෙන්න පුළුවන් මේ හොඳ දේවල් ටික. right එහෙනම් අපි ඊළඟ දවසේ ඊළඟ පාඩමෙන් මුණ ගැහෙනවා. අද දවසේ පාඩම ඉවරයි. අපි නැවත හෙට නෙමෙයි අනිද්දා ලෙසන් එක තියෙනවා. ඊළඟ ඉරිදත් ලෙසන් එක තියෙනවා. ඒ වගේම මම කීප විදිහට ඔයගොල්ලෝගේ යාළුවෝ දන්න අඳුරන ඉන්නවනම් මේකට සම්බන්ධ කරන්න. right thank you very much. good night. හැමෝම පරිස්සමෙන් ඉන්න. Good night, sir. Thank you. Thanks, sir. Good night, sir.